වාක්‍යයක කතරු කියලා කියන්නේ ක්‍රියාව කරන කෙනා. දැන් මම මෙතන වාක්‍යයක් ලියනවා මෙන්න මෙහෙම. she watched a movie. ඒ කිසියම් චිත්‍රපටයක් බලනවා. එතකොට මේක මට හදන්න පුළුවන් මම මූවි කියන එක ද්‍රව්‍යයක් විදියට ගන්නෙ. හරිද? එතකොට මට චිත්‍රපටියක් චිත්‍රපටියක් බැලුවා කියන එක මට හදන්න පුළුවන් පැසිව් වොයිස් එකට. මම ඉස්සෙල්ලා වෙන් කරගන්නවා මේ ඉන්නේ ක්‍රියාව කරන කෙනා සබ්ජෙක්ට් එක, මේ ඉන්නේ verb එක, මේ තියෙන්නේ ඔබ්ජෙක්ට් එක. එතකොට මේ පිළිවෙලට නම් මට ඇවිල්ලා තියෙන ලස්සනට වාක්‍ය මෙතන තියෙනවා සබ්ජෙක්ට්, මෙතන තියෙනවා verb, මෙතන තියෙනවා සබ්ජෙක්ට් එක, සබ්ජෙක්ට් එක මෙතන තියෙනවා, මෙතන තියෙනවා watched කියලා කියන්නේ ළමයි verb එක, බලපු දෙයක් තියෙනවා, මෙතන තියෙනවා ඔබ්ජෙක්ට් එක. ඒ කොටස් තුන ওই විදිහට තියෙනවා. ගැටලුවක් නැහැ. සබ්ජෙක්ට් verb ඔබ්ජෙක්ට් ওই විදිහට තියෙනවා. දැන් මොකද්ද ප්‍රශ්නේ? දැන් මේක අපි පැසිව් වොයිස් එකට දාගන්න ඕනේ කර්මකාරකයට. එහෙනම් කර්මපදයට මූලිකත්වය දෙන්න. කර්මපදය තමයි ළමයි ඔබ්ජෙක්ට්. a movie. ඊට පස්සේ ඒක ඒක වචනයිනේ was දානවා. මොකද තියෙන්නේ අතීත කාලෙන් ඕගලන්ට පේනවා. ඊළඟට movie was watched by her. නෝම අනුක්තය. ඔක ඕනෝම කර්මකාරකයට දාන්න පුළුවන්. ඒකෝට මතක තියාගන්න මෙතන සිද්ධ වෙන වෙනස්කම් හොඳට බැලුවොත් ඔයාට පේන්න ඕනේ. ප්‍රධාන වෙනස්කමක් තමයි ළමයි ඔයාට පේනවා මේ උක්ත පද සම්පූර්ණයෙන්ම අනුක්ත වෙනවා මෙන්න මේ ආකාරයට. සර්වනාමයේ දැන් මෙතන උක්ත වෙලානේ තිබ්බේ she කියලා මේ. හරිද? ඒක පිටිපස්සට ගියාම මේක අනුක්ත වෙනවා මේ වගේ මේ. දැක්කද? කියලා අනුක්ත වෙනවා. එතකොට මූවි කියලා අපි ගත්තොත් එහෙම එතන අනුක්ත වෙලා තිබ්බ එක මෙතනට ගියාම උක්ත වෙනවා. සහ මෙන්න මේ වගේ ක්‍රියාපදයට යම් යම් වෙනස්කම් ටිකක් සිද්ධ වෙනවා. ඉතින් මේක 아무තු දෙයක් නෙමෙයි, මේක තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ස්ථාන මාරුවක් වෙනවා ළමයි පැහැදිලිව. හරිද? ඔන්න ඕක ගැන ළමයි අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේක ළමයි මේ පැත්තට යනවා. දැක්කද? ඒතර ඒ වගේ ළමයි වෙනස්කම් සිද්ධ වෙනවා. අන්නේ වෙනස්කම් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබ්බනම් හරි. වැඩි ලේසියෙම තේරුම් ගන්න පුළුවන්. right. එතකොට කතෘකාරක කියලා කියන්නේ ළමයි වෙන දෙයක් නෙමේ අදාළ ක්‍රියාව කරන කෙනා මූලික කරගෙන වාක්‍ය නිර්මාණය කරන එකට. ඒ කියන්නේ කරන කෙනා මූලික වෙනවා. එයා මූලික වෙලා වාක්‍ය නිර්මාණය කරනවා. දැන් මෙයා තමයි කරන කෙනා. එයා මේ මූලික වෙලා තමයි මේ වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. ෂීනේ කරන්නේ. දැන් පැසිව් වොයිස් එකේ සිද්ධ වෙන්නේ වෙනවකුත් නෙමේ. පැසිව් වොයිස් එකේදී ළමයි පැසිව් වොයිස් එකට යද්දි මොකද වෙන්නේ? පැසිව් වොයිස් එකේදී ක්‍රියාවේ මේ අනුක්ත වෙච්ච පදයේ උක්ත වෙලා එයාට අනුව වාක්‍ය නිර්මාණය වෙලා උක්ත පද ඔක්කොම අනුක්ත වෙනවා. පැහැදිලිනේ? රයිට්. හරි. අපි ඔක ලියාගෙන ඉමු. මේ පොතක් තියෙන අය පොතක් කරන් පොතේ ලියා ගන්න, ටියුට් එක තියෙන අය ටියුට් එකේ ලියා ගන්න. රයිට්. හරි. මෙන්න තියෙනවා විස්තරය මෙන්න මෙහෙමයි තියෙන්නේ. මෙන්න මෙතන මේ තිත්තිරි මත ලියාගෙන යන්න පුළුවන් ඕගලන්ට. පටන් ගන්න ලියන්න. කතෘකාරක වාක්‍යයක් යනු කතෘකාරක වාක්‍යයක් යනු මාතෘකාව තමයි ඇක්ටිව් වොයිස්. කතෘකාරක වාක්‍යයක් යනු 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 නෑනේ සර් මේ she කියන්නේ ඒක වචනයිනේ පුතා වර්ඩ් දාන්න බෑනේ was එන්නේ she ඒක වචනයි කතෘකාරක වාක්‍යයක් යනු ක්‍රියාව කරන්නා 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 ක්‍රියාව කරන්නා මූලික වී සෑදෙන ක්‍රියාව කරන්නා මූලික වී සෑදෙන කතෘකාරක වාක්‍යයක් යනු ක්‍රියාව කරන්නා මූලික වී සෑදෙන ක්‍රියාව කරන්නා මූලික වී සෑදෙන ක්‍රියාව කරන්නා මූලික වී සෑදෙන වාක්‍ය වේ ක්‍රියාව කරන්නා මූලික වී සෑදෙන වාක්‍ය වේ ක්‍රියාව කරන්නා මූලික වී සෑදෙන වාක්‍ය වේ ක්‍රියාව කරන්නා මූලික වී සෑදෙන වාක්‍ය වේ
ක්‍රියාව කරන්නා මූලික වී සෑදෙන වාක්‍ය වේ. ක්‍රියාව කරන්නා මූලික වී සෑදෙන වාක්‍ය වේ. ඉහත උදාහරණයේ පරිදි 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 කර්මපදය 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 පුද්ගලයෙකු හෝ භාණ්ඩයක් හෝ පුද්ගලයෙකු හෝ භාණ්ඩයක් හෝ කර්මපදය පුද්ගලයෙකු හෝ භාණ්ඩයක් හෝ පුද්ගලයෙකු හෝ භාණ්ඩයක් හෝ පුද්ගලයෙකු හෝ භාණ්ඩයක් හෝ යන කාරණා මත පදනම්ව 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 නිර්මාණය වේ. යන කාරණා මත පදනම්ව නිර්මාණය වේ. යන කාරණා මත පදනම්ව නිර්මාණය වේ. right. දැන් ඔන්න අපි active voice කියන එක ලියාගෙන ඉවරයි. දැන් අපි යන්නේ passive voice කියන එකට. right. active voice කියන එක අපි දැන් නිර්මාණය කරලා ඉවරයි. දැන් අපිට අවබෝධයක් තියෙනවා. දැන් අපි බලමු ළමයි passive voice කියන්නේ මොකක්ද කියලා. දැන් අපි කිව්වනේ active voice එකේදී ප්‍රධාන වශයෙන් කර්මය මූලික වෙනවා කියලා. ඒ කියන්නේ ක්‍රියාවට යටත් වෙන පදේ තමයි මූලික වෙන්නේ. දැන් passive voice වලට ගියාම ඔහොම කරන්න බෑ ළමයි. passive voice වල වෙන්නේ ක්‍රියාව කරන කෙනා මූලික වෙන්නේ නැහැ. උදාහරණයක් මම මෙතන ගන්නම්. දැන් මේ තියෙන්නේ active voice. අම්මා උයන ඉව්වා බත්. එතකොට ක්‍රියාව කරන කෙනා අම්මනේ. හරිද? එතකොට ක්‍රියාව තමයි උයනවා කියන එක රයිස් කියන්නේ බත්. ඔහොමනේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට දැන් මේක තියෙන්නේ active voice. ක්‍රියාව කරන කෙනා මූලික වෙලා තියෙන්නේ. හැබැයි passive voice වලට ගියාම ළමයි ක්‍රියාව කරන කෙනා මූලික වෙන්නේ නැහැ. කර්මපදය තමයි ළමයි මූලික වෙන්නේ. ඒ කියන්නේ රයිස් තමයි මුලට එන්න ඕනේ. කර්මය මුලට එන්න. ඒ කර්මයට අනුව ළමයි උක්තාක්‍යයද ගලපන්න ඕනේ. ඒක වචන බහුව වචන. දැන් මෙතන බත් කියලා කියන්නේ ඒක වචනයි. හැබැයි අතීත කාලෙන් තියෙන්නේ. ක්‍රියාපදේ පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. මෙහෙම විසින් නිපාතය දාන්න ඕනේ. ඊට පස්සේ මද කියලා ලියන්න. දැන් මෙන්න මේකයි passive voice කියලා කියන්නේ. ඒතකොට ඔයගලන්ට පේනවා ළමයි passive voice වල අනිවාර්යෙන්ම ක්‍රියාව කරන කෙනාට වඩා ක්‍රියාවට යටත් වෙච්ච පදේ මූලික වෙනවා. ඒ කියන්නේ කර්මය මූලික වෙනවා. ඒ කියන්නේ කර්මකාරක කියන්නේ. නැත්නම් කර්මකාරක කියන්න ඕනේ නැහැ. කර්මකාරක කියලා කියන්නේ කර්මය මූලික වෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි ළමයි මෙන්න මේ ක්‍රියාපදේ. මෙන්න මේ ක්‍රියාපදේ අපි හරවනවා past participle කියන ක්‍රියාපද වර්ගයේ. passive voice වලදී හොඳට මතක තියාගන්න මුළු පාඩමම තීරණය වෙන්නේ ළමයි past participle කියන කාරණාව මත. මොනවද මේ past participle කියලා කියන්නේ? past participle කියලා කියන්නේ ළමයි ක්‍රියාපද වර්ගයක්. දැන් අපිට ක්‍රියාපද වර්ග තියෙනවනේ සිංහල වල ඔය අහලා තියෙනවනේ. මිශ්‍ර ක්‍රියා, ආශිර්වාද ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා. ඔය වගේ සිංහල වල වගේ ඉංග්‍රීසි වලත් තියෙනවා ළමයි ක්‍රියාපද වර්ග. හරිද? පළවෙනි ක්‍රියාපද වර්ගයට අපි කියනවා ළමයි ක්‍රියාපදයේ මූලික ස්වරූපය. අපි ඕකට කියනවා stem කියලා. ක්‍රියාපදයේ මූලික ස්වරූපයට අපි ඉංග්‍රීසියෙන් කියනවා stem. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා ඕනම ක්‍රියාපදයක අතීත කාලයක්. අපි ඒකට කියනවා ක්‍රියාපදයේ past එක. ඕනම ක්‍රියාපදයකට තියෙනවා ළමයි වර්තමාන කාලයක්. හරිද? ක්‍රියාපදයේ present එක. ඊළඟට ඕනම ක්‍රියාපදයකට තියෙනවා ක්‍රියාපදයේ වර්තමාන කාල කෘදන්ත ස්වරූපයක්. අපි ඒකට කියනවා present participle කියලා. හොඳට බලා ගන්න මේක මාර වැදගත්. ක්‍රියාපද වර්ගීකරණය දන්න තු ළමයි ඉස්සරහට යන්න හරි අමාරු. හරිද?
ඊට පස්සේ දැන් මෙතන ක්‍රියාපද වර්ගීකරණය මම හතරක් දාලා තියෙනවා. ඔයගලන්ට එක පේනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. ස්ටෙම් එක තියෙනවා, පාස් පාර්ටිසිපල් තියෙනවා, ප්‍රසන්ට් තියෙනවා, පාස් තියෙනවා. ඊට පස්සේ අන්තිම එක තියෙනවා පාස් පාර්ටිසිපල්. මෙන්න මේක තමයි ළමයි ක්‍රියාපද වර්ගීකරණය ඉංග්‍රීසි භාෂාවේ තියෙන. මේ ක්‍රියාපද වර්ග හතරට ඉංග්‍රීසි භාෂාවේ ඕනම වචනයක් දාන්න පුළුවන්, ඕනම ක්‍රියාපදයක් දාන්න පුළුවන්. දැන් මේ බලන්න. මම උදාහරණයක් ගන්නවා ලියන්න. right. එතකොට ලිව්වා කියලා කියන්න පුළුවන් ළමයි wrote. මේ බලන්න. ක්‍රියාපදේ වෙනස් වෙන හැටි. එතකොට ක්‍රියාපදේ වර්තමාන කාලයේ ලියන්න දාන්න පුළුවන් මෙන්න මෙහෙම ක්‍රියාපදයකට s එකක් දාලා. ක්‍රියාපදේ present participle එක හොයන්න පුළුවන් ing දාලා. ක්‍රියාපදේ past participle එක දාන්න පුළුවන් මෙන්න මෙහෙම. ඕනම ක්‍රියාපදයක් ගත්තොත් ළමයි අනිවාර්යෙන් මේ පහට වැටෙනවාම තමයි. මේ පහට වැටෙන්නේ නැති ක්‍රියාපද නැහැ. දැන් අපි තව ක්‍රියාපදයක් ගමු. හරිද? මෙතනින් ගන්නවා go කියන්නේ යන්න. හරිද? ඊට පස්සේ went කියන්නේ ගියා අතීත කාල. ඊළඟට goes කියලා කියන්නේ යනවා කියන එක. හරිද? goes. ඊළඟ මෙතන තියෙනවා going කියලා කියන්නේ යමින්. ඊට පස්සේ ගිහිල්ලා කියලා කියන්නේ gone. දැක්කද? ඕනම ක්‍රියාපදයකට ළමයි ඔය වගේ කොටස් පහකට බෙදන්න පුළුවන්. දැන් ඔයාලට පේනවනේ මෙතන ක්‍රියාපද වර්ග පහක් තියෙනවා කියලා. මේ තියෙන්නේ පළවෙනි වර්ගය. හරිද? හොඳට තේරුම් ගන්න. මේ තියෙන්නේ දෙවෙනි වර්ගය. ඕනම ක්‍රියාපදයක් මේ පහට වැටෙනවා. හරියට සිංහල වල අපි ඔය වෙන් කරන්නේ. මේ ආශිර්වාද ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා, ඔය වගේ තමයි ඉංග්‍රීසි වලත් තියෙනවා පහ. මේ තියෙන්නේ මේ පහ. ඒකෝර මේ පහෙන් ළමයි අපේ පාඩමට ඕන වෙන්නේ ළමයි අපිට මේ එකක්වත් නෙමෙයි. අපිට මේ එකක්වත් වැඩක් නැහැ. අපිට ස්ටෙම් එකෙන් වැඩකුත් නැහැ. අපිට past tense එකෙන් වැඩකුත් නැහැ. අපිට present tense එකෙන් වැඩකුත් නැහැ. අපිට present participle එකෙන් වැඩකුත් නැහැ. අපිට වැදගත් වෙන්නේ ළමයි past participle කියන එක විතරයි. අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ කොටස විතරයි. past participle කියන එක විතරයි අපිට වැදගත් වෙන්නේ. අපිට වෙන කිසිම ක්‍රියාපදයක් ළමයි වැදගත් වෙන්නේ නැහැ මේ පාඩමට. එතකොට හැම වෙලේම කතෘකාරක වාක්‍යයක් කර්මකාරකයට දාද්දි ළමයි මේ past participle එකෙන් තියන්න ඕනේ ක්‍රියාපදය. past participle හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. හරිද? past participle දැන් ඔයගොල්ලෝ දන්නවනේ මොකද්ද? past participle කියන්නේ ඒකට ක්‍රියාපද වර්ගයක් නේද? එතකොට ඒකට අපි කියනවා අතීත කාල කෘදන්ත. සිංහලෙන් කියන්නේ අතීත කාල කෘදන්ත. past participle හැදෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. හරිද? ක්‍රම දෙකකට past participle හදන්න පුළුවන්. පළවෙනි ක්‍රමයට කියනවා ළමයි විධිමත් ක්‍රමය. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා regular verb. ඒ කියන්නේ ක්‍රියාපද හැදෙන්නේ එකම ක්‍රමවේදයකට. දැන් මේ බලන්න ක්‍රියාපදේ හැදෙන්නේ එකම විදියට. මේ බලන්න connected. හරිද? ක්‍රියාපදේ යකට ed එනවා watched. ඊළඟට collected. ඔය වගේ ළමයි එකම විදියට තමයි හැදෙන්නේ. එකම විදියට කියලා කියන්නේ ඔයාලට පේනවා මේකේ ලොකු සමානකමක්. මේ බලන්න හැම එකේම අගට ed එනවා. මේ තියෙන්නේ හැම එකේම අගට ed එනවා. මෙන්න මේක සිද්ධ වෙනවා. හරිද? ඒ කියන්නේ පිළිවෙලක් තියෙනවා. අපි ඔකට කියනවා regular verb. එහෙම පිළිවෙලක් නැති ඒවලට අපි කියනවා irregular verb. දැන් උදාහරණයක් බලන්න go එකේ past participle එක හැදෙන්නේ gone. දැන් බලන්න right එකේ past participle එක හැදෙන්නේ මේ බලන්න written. අපිට එහෙම කියන්න බෑ. හරිද? සමහර ඒවල බලන්න put කියන එකේ past participle එක හැදෙන්නේ put. හරිද? සමහර ඒවල වෙනස් වෙනවා. දැන් give එකේ past participle එක හැදෙන්නේ given. ඔය වගේ වෙනස් වෙනවා. ඔය වෙනස් වෙන ඒවලට අපි කියනවා ළමයි එහෙම නිශ්චිත පිළිවෙලක් නැති ඒවලට අපි කියනවා irregular කියලා. ඔය ක්‍රම දෙකටම past participle හදන්න පුළුවන්. හරිද? ඒ නිසා ළමයිට පොඩ්ඩක් ඇත්තටම regular එක අමාරු නෑ. ළමයිට පොඩ්ඩක් අමාරු irregular එක. දැන් regular එක හදන්න දන්නවනේ. හැම එකටම ed දාන්න තියෙන්නේ. ඒක මාර ලේසි. ඒක ටක් ගාලා කරගන්න පුළුවන්. ළමයිට ගොඩක් පැටලෙන්නේ ළමයි මේ irregular එක. මෙන්න මේ ක්‍රමය තමයි ළමයිට තේරෙන්නේ නැත්තේ. මොන ක්‍රියාපදේ දෙන්නේ කොහොම දෙන්නේ කියලා ළමයිට එච්චර අවබෝධයක් නෑ ළමයි ඒ ගැන. ඒ නිසා ළමයි පොඩ්ඩක් ඒකෙන් කලබල වෙනවා. ඉන්න මතක තියාගන්න. ඔයාට passive voice කියන පාඩම නම් ඔයා කතා කරන්නේ ඔයාට වඩාත්ම වැදගත් වෙන්නේ මුලින්ම ක්‍රියාපද වර්ගය තේරුම් ගන්න ඕනේ. මේ කිසිදු ක්‍රියාපද වර්ගයක් ඔයාට වැදගත් වෙන්නේ නැහැ. ඒකයි මම ඔක්කොම ටික ලියලා කපලා තියෙන්නේ. ඔයාට වැදගත් වෙන්නේ past participle කියන ක්‍රියාපද වර්ගය විතරයි. වෙන කිසිදු ක්‍රියාපද වර්ගයක් ඔයාට වැදගත් වෙන්නේ. මෙන්න මේක විතරයි ඔයාට වැදගත් වෙන්නේ. මේ past participle කියන එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් හදන විදිය අනුව. පළවෙනි ක්‍රමය තමයි ඔයා අගට ed දානවා නම් අපි ඒකට කියනවා regular verb කියලා. ඔයා අගට ed දාන්න නැත්නම් අපි ඒකට කියනවා irregular verb කියලා. එතකොට regular verb එකක් හදන්නේ හැම වෙලේම ed දාලා irregular verb එකක් අපිට හදන විදිහ කියන්න බැරි නිසා අපි ළමයිට වෙනම ලයිස්තුවක් දෙනවා පාඩම් කරගන්න මෙන්න මේ ක්‍රියාපද තමයි irregular වලට වැටෙන්නේ කියලා. හරිද? ඒ ලයිස්තුව මම ඔයාලට දීලා තියෙනවා. එතකොට passive voice හදද්දී මූලික කාරණා කීපයක් මතක තියාගන්න ඕනේ. පළවෙනි එක තමයි අනිවාර්යෙන්ම ළමයි කර්මපදයේ මුලට ගන්නම වෙනවා. හරිද? කර්මපදයේ අතිශය වැදගත්. කර්මපදයේ මුලට අරගෙන බෑ. කර්මපදයක් එක්ක ළමයි තියෙන ක්‍රියාපදයේ past participle ස්වරූපයට වෙනස් වෙන්න ඕනේ. ඒක අතිශය වැදගත් ඕනම ටෙන්ස් එකකදී
past participle අතිශය වැදගත් වෙනවා. ඒ හින්දා past participle ස්වරූපයට වෙනස් කර ගැනීම අතිශය වැදගත්. අදාළ වාක්‍ය අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕන. right. අපි ඒ ටික බලාගෙන යන්න ළමයි. මේක මම හිතනවා පැහැදිලි ඇති කියලා. මම යනවාමයි ස්ක්‍රීන් එකට මේ තියෙන්නේ. ඔයගොල්ලෝ ටියුට් එකේ ළමයි මෙන්න මෙතන අපි දැන් ලියන්නේ passive voice. මේ තියෙන්නේ ආ passive voice වලට මාරු කරපු වාක්‍ය. මේ බලන්න උදාහරණයක් දාලා තිනවා they completed their homework. ඒතකොට their homework කියලා කියන්නේ object එක බලන්න ආ ඒක මුලට අරන් තිනවා මේ their homework was completed by them. හරිද homework කියන එක වචනයක් විදිහට අරන් තියෙන්නේ was completed by them කියලා තමයි ලියලා තියෙන්නේ. right දැන් අපි මේක ලියාගෙන යන්න මේක යටතේ මෙන්න මෙතන ලියාගෙන යන්න කර්මකාරක වාක්‍යයක් යනු 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 කර්මපදයේ මූලික වී කර්මපදයේ මූලික වී කර්මපදයේ මූලික වී කර්මපදයේ මූලික වී කර්මකාරක වාක්‍යයක් යනු කර්මපදයේ මූලික වී සාදනු ලබන වාක්‍ය වේ. සාදනු ලබන වාක්‍ය වේ. කර්මපදයේ මූලික වී 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 සාදනු ලබන වාක්‍ය වේ. මෙහිදී අනිවාර්යෙන්ම ක්‍රියාපදය මෙහිදී අනිවාර්යෙන්ම ක්‍රියාපදය මෙහිදී අනිවාර්යෙන්ම ක්‍රියාපදය මෙහිදී අනිවාර්යෙන්ම ක්‍රියාපදය past participle ස්වරූපයෙන් තැබිය යුතුය. 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 මෙහිදී 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 ක්‍රියාපදය past participle ස්වරූපයෙන් තැබිය යුතුය. past participle ස්වරූපයෙන් තැබිය යුතුය. හරිනේ? right. ඔන්න දැන් අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගත්තා කතෘකාරක කියන්නේ මොකද්ද? කර්මකාරක කියන්නේ මොකද්ද කියලා අපි ඉංග්‍රීසියෙන් දැන් තේරුම් ගත්තනේ. දැන් ඊට පස්සේ යන්නේ ළමයි අපි මෙන්න මේ වගේ සර්වනාම තියෙද්දි. දැන් සර්වනාමයක් උක්ත වෙලා ඔයාට වාක්‍ය හදද්දී ඔයා හැම වෙලේම මතක තියාගන්න ඕනේ අදාළ සර්වනාමය අනුක්ත කරන්න. දැන් උදාහරණයක් විදිහට සර්වනාම කියලා කියන්නේ මෙන්න මේවා. මම ඔයාලට පල්ලෙහා ලයිස්තුවක් දීලා තියෙන්නේ. එතකොට සර්වනාම කියලා කියන්නේ ළමයි අපි කියනවා මෙන්න මේ වගේ he හරිද? ඔය තියෙන she they you we ඔය වගේ ඒවා තමයි I ඔය වගේ ඒවා තමයි ළමයි අපි සර්වනාම විදියට ගන්න. එතකොට දැන් ඔන්න ඕවා මූලික වෙලා ළමයි ඔයාට වාක්‍යයක් හදන්න ආවොත් එහෙම මේවා අනිවාර්යෙන් අනුක්ත වෙන්න ඕනේ. දැන් උදාහරණයක් ඔයා ලිව්වොත් එහෙම he works he plays cricket කියලා ගන්නකො. ඔව් ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියලා ගත්තොත් එතකොට අපි මේක මේ කර්මකාරකයට දාද්දි දැන් අපි ක්‍රිකට් කියන එක මුලට ගන්නවනේ. ඊසුත් දානවා මේක වර්තමාන කාලේ නිසා played කියලා දානවා. cricket is played by
හී කියන එක අකට ගියාම ළමයි හිම් කියලා උත්තරයක් එන්න ඕන. ඒතකොට ඔයාලට පේනවද මේකේ ළමයි මේ හී කියන එක උක්තයිනේ. පිටිපස්සට ගියාම අනුක්ත වෙනවා. හැබැයි මේක මේ වෙනුවට මුද්ගලයේ නමක් තිබ්බ කියමු. අපි හිතමු මෙතන තිබ්බ කියලා කමල්. හරිද? එහෙම හිතන්නකෝ. කමල් ප්ලේස් ක්‍රිකට් කියලා කියන්නකෝ. එතකොට ළමයි වෙනස් කරන්න බෑ. මොකද කමල් කියන එක ළමයි අනුක්ත කරන්න වෙන්නේ කමල් කියලාම තමයි. හරිද? එතකොට ඔයාලට ලියන්න වෙන්නේ cricket is played by කමල්. ඕක බලපාන්නේ ළමයි සර්වනාම වලට විතරයි. තේරුණාද? එතකොට මේ සර්වනාමයට අනුකූලව ළමයි ඒවා වෙනස් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ. දැන් බලන්න හී කියලා තිබ්බොත් එහෙම හිම් කියලා. බැරි වෙලාවත් මෙතන ෂී කියලා આવොත් දැන් උදාහරණයක් අපි හිතමු ෂී කියලා එනවා. මෙතන ළමයි ෂී කියලා එනවා. ෂී කියලා આવොත් එහෙම ළමයි පල්ලෙහාට යද්දී ඒක මෙතනට ගියාම හර් කියලා වෙනස් වෙනවා. හරිද? කර්මකාරක වෙද්දී අර පාස් පාටිසිපල් කියන එක පොදු කාරණාවක්. ඒක මේ හැමතැනම පේනවනේ වෙනස් වෙලා තියෙනවා. හරිද? ඒක අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. ඒක නෙමෙයි මම කියන්නේ. දැන් සර්වනාම આવොත් එහෙම උක්ත සර්වනාමයේ පල්ලෙහාට ගියාම අනුක්ත වෙනවා. ඒක මතක තියාගන්න. ඒක හරිම ලේසි. ඒ ටික මම මෙතන chart එකේ දීලා තියෙනවා. ඒක ලියා ගන්න පුළුවන් ඕගලන්ට ළමයි මේ තියෙන්නේ. මෙන්න මෙතන මේ බලන්න මේ ඔය තියෙන ටියුට් එකේ දාලා දැන් ඔයාලට මේක ලියාගෙන යන්න පුළුවන් ළමයි ලියාගෙන යන්න i කියලා આવොත් එහෙම අනුක්ත වෙන්න ඕනේ කොහොමද i කියලා આવොත් එහෙම ඔයාලට අනුක්ත කරන්න පුළුවන් ළමයි මේක මී කියලා මෙන්න මෙතන හරිද ඊළඟට v කියලා આવොත් එහෙම උත්තරේ එන්න ඕනේ ළමයි us ඊළඟට she කියලා આવොත් එහෙම අනුක්ත වෙන්න ඕනේ ළමයි her ඊළඟට they කියලා આવොත් එහෙම අනුක්ත වෙන්න ඕනේ ළමයි them ඊළඟට it කියලා આવොත් එහෙම අනුක්ත වෙන්න ඕනේ ළමයි ඒකමයි you කියලා આવොත් එහෙම අනුක්ත වෙන්න ඕනේ ඒ විදිහටමයි හරිද right ඊළඟට he කියලා આવොත් එහෙම අනුක්ත වෙන්න ඕනේ him ඔන්න ඔය විදිහට ළමයි සර්වනාම આવොත් එහෙම සර්වනාම අනුක්ත වීම අතිශය වැදගත් හැබැයි මේ නීතිය බලපාන්නේ සර්වනාම එක්ක විතරයි ඒ නිසා මතක තියාගන්න සර්වනාම වලට සාපේක්ෂව තමයි වෙනස් වෙන්නේ සර්වනාම වලට සාපේක්ෂව වෙනස් වෙනවා මේ තියෙන්නේ ඒ වෙනස් වෙච්ච ආකාරය සර්වනාම වෙනස් වෙනවා හරිද ඔන්න ඕක මතක තියාගන්න ඒ සර්වනාම පද ඒ ආකාරයට වෙනස් වීම කියන එක ඒක අතිශය වැදගත් මතක තියාගන්න සර්වනාමයේ වෙනස් වීම කියන එක වැදගත් රයිට් ඔය තියෙන්නේ ළමයි සර්වනාමයේ වෙනස් වෙච්ච ආකාරය දැන් ඕක ලියා ගන්න පුළුවන් ඕගලන්ට එතකොට ගෲප් එකේ නැති අය පොඩ්ඩක් ගෲප් එකට ඇඩ් වෙන්න ගෲප් එකේ තමයි ටියුට් ඔක්කොම දාන්නේ මොකද ටියුට් දැන් මේ වෙලාවේ දෙන්න විදියක් නැහැනේ ඒ ඉන්න print out තමයි ගන්න වෙන්නේ ඔක්කොම ඒ නිසා මේ ගෲප් එකේ නැති අය පොඩ්ඩක් ගෲප් එකට මැසේජ් එකක් දාලා ඇඩ් වෙන්න කොහොමත් මේක ළමයි ඕගලන්ගේ විභාගය ඉවරනකම් මේක ඔන්ලයින් තමයි යන්න වෙන්නේ මේක අඩු වෙන්නේ නැහැ ඒ නිසා ඕගලන්ට වෙන විකල්පෙකුත් නැහැ ළමයි ඉගෙන ගන්නවා නම් තියෙන එකම ක්‍රමය තමයි ඔන්ලයින් වෙන විකල්පයක් නැහැ ඔයගොල්ලෝ ඒකට කැමති වුණත් අකමැති වුණත් කරන්න දෙයක් නැහැ ඉතින් වෙන විකල්පයක් නැහැ ළමයි මේ යන විදියට නම් විකල්පයක් නැහැ හොඳයි දැන් අපි ඒක ඉවරයි දැන් අපි ලියාගෙන යන එක මෙන්න මෙතන ටග් ගාලා ලියා ගන්න මෙන්න මෙතන හරිද ඉහත දක්වා ඇති ආකාරයට මෙන්න මෙතන ලියාගෙන යන්න ටියුට් එකේ ඉහත දක්වා ඇති ආකාරයට 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 සියලුම උක්ත සර්වනාම 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 කතෘකාරකයේ සිට කර්මකාරකයට පැමිණීමේදී සියලුම උක්ත සර්වනාම කතෘකාරකයේ සිට කර්මකාරකයට පැමිණීමේදී කතෘකාරකයේ සිට කර්මකාරකයට පැමිණීමේදී සියලුම උක්ත සර්වනාම සියලුම උක්ත සර්වනාම කතෘකාරකයේ සිට කර්මකාරකයට පැමිණීමේදී කතෘකාරකයේ සිට කර්මකාරකයට පැමිණීමේදී අනිවාර්යයෙන්ම අනුක්ත වේ 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 අනිවාර්යයෙන්ම අනුක්ත වේ
අනිවාර්යෙන්ම අනුක්ත වෙයි. හරිනේ? right. දැන් අපි යනවා ළමයි ඉගෙන ගන්න අර past participle කතාවට. මේ තියෙන past participle කතාව මේක තමයි ළමයි active voice passive voice වල ප්‍රධානතම කොටස. දැන් මම ඔයගලන්ට මේක දැන්ටමත් කියලා දීලා තියෙන්නේ අපි ලියාගෙන යන්න මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන ලියාගෙන යන්න පටන් ගන්න මෙතනින්. මාතෘකාව ලියලා ලියාගෙන යන්න පුළුවන්. ඕනෑම කතෘකාරක වාක්‍යයක් කර්මකාරක කිරීමේදී 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 ක්‍රියාපදය අනිවාර්යෙන්ම past participle ස්වරූපයෙන් තැබිය යුතුයි. 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 ක්‍රියාපදය අනිවාර්යෙන්ම past participle ස්වරූපයෙන් තැබිය යුතුය. 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 past participle සෑදිය හැකි ක්‍රම දෙකකි. 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 ඒවා regular සහ irregular ලෙස නම් කෙරේ. 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 right. දැන් මෙන්න මෙහෙම තියෙනවා ඔයගලන්ට දෙපැත්තකට බෙදලා irregular verbs කියන එකේ මෙන්න මේ කොටුව ඇතුලේ ලියා ගන්න. ඔයගොල්ලෝ නැත්තම් cute එක නැත්තම් මෙන්න මෙහෙම දෙකකට බෙදා ගන්න. බෙදාගෙන මෙන්න මේ කොටුව ඇතුලේ ලියා ගන්න regular verbs කියන එක irregular verbs කියන එක වෙනම දාලා තියෙනවා. ඒ කියන්නේ past participle හදන එක කොටස් දෙකකට අපි බෙදනවා. එක පැත්තක තියෙනවා regular verbs අනිත් පැත්තේ තියෙනවා irregular verbs. හරිද? regular verbs එක පැත්තේ ලියා ගන්න. ඒ කියන්නේ මෙන්න මේ කොටුව ඇතුලේ සෑම ක්‍රියාපදයක්ම සාදන්නේ 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 අගට ed යන අකුරු දෙක යොදා අගට සෑම ක්‍රියාපදයක්ම සාදන්නේ අගට ed යන අකුරු දෙක යොදා අගට ed යන අකුරු දෙක යොදා
අගට ed යන අකුරු දෙක යොදා අගට ed යන අකුරු දෙක යොදා බැවින් එය විධිමත් ක්‍රමය ලෙස හඳුන්වයි. 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 ඒ කියන්නේ අගට ed දාන ඒවා ඔක්කොම මොනවාද? විධිමත් ක්‍රමයට තමයි අයිති වෙන්නේ. හරිද? විධිමත් ක්‍රමයට තමයි ඒක නිරූපණය කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා අනිත් එක. මෙන්න මේ පැත්තෙන් තියෙනවා අපිට මෙන්න මේක. ඒක අපි ලියාගෙන යමු. එසේ සාදනු නොලබන ක්‍රියාපද 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 අවිධිමත් ක්‍රමයට වැටේ. අවිධිමත් ක්‍රමයට වැටේ. අවිධිමත් ක්‍රමයට වැටේ. එසේ සාදනු නොලබන ක්‍රියාපද 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 අවිධිමත් ක්‍රමයට වැටේ. අවිධිමත් ක්‍රමයට වැටේ. අවිධිමත් ක්‍රමය තේරුම් ගැනීමට අපහසු බැවින් 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 ඒ සඳහා ලයිස්තුවක් ලබා දී. අවිධිමත් ක්‍රමය තේරුම් ගැනීමට අපහසු බැවින් ඒ සඳහා ලයිස්තුවක් ලබා දී. මේ තියෙන ලයිස්තුවක් දීලා ලිස්ට් එකක් දීලා තියෙනවා. ඒ සඳහා ලයිස්තුවක් ලබා දී. ඒ සඳහා ලයිස්තුවක් ලබා දී. මේ තියෙන ලයිස්තු. ඒ සඳහා ලයිස්තුවක් ලබා දී. ලයිස්තුවක් දීලා තියෙන්නේ මේ බලන්න past participle ඔක්කොම irregular verb එකෙන් හැදෙන ඒවා. මම 100කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාපද මෙන්න මේ විදිහට ඔබට දීලා තිනවා. ඔබට උතර හොයා ගන්න පුළුවන්. හැබැයි මේ ලයිස්තුවේ කිසියම් ක්‍රියාපදයක් නැහැ කියලා කියන්නේ ඒක අනිවාර්යෙන්ම ළමයි හැදෙන්නේ රෙගියුලර් ක්‍රමයට අනුව. මෙතන වචන 100ක් මම ඔයගලන්ට දීලා තියෙනවා. වචන 100ක ලයිස්තුවක් ඔයගලන්ට තියෙනවා. right? හරි නේද? පැහැදිලිනේ? right. ඒතර ඔන්න ඔයගොල්ලෝ past participle අද ඉගෙන ගත්තා. මොකක්ද active voice passive voice කියන්නේ කියලා අද මූලික අවබෝධය ලබා ගත්තා. active voice කියලා කියන්නේ ක්‍රියාව කරන කෙනා මූලික වෙලා මෙන්න මේ වගේ සෑදෙන වාක්‍යවලට ක්‍රියාව කරන කෙනා මූලිකවම ඉන්නවා. passive voice කියලා කියන අනිත් පැත්තට ක්‍රියාවට යටත් වෙච්ච පදය මූලික වෙලා සෑදෙන වාක්‍ය මෙන්න මේ වගේ. ඒතකොට යටත් වෙච්ච පදේ ඔයා දැක්ක homework මුලට ඇවිල්ලා තමයි මෙතන වාක්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා කතෘකාරක කර්මකාරක කරද්දි කතෘකාරක වාක්‍යයේ උක්ත වෙලා තියෙන්නේ සර්වනාම පදයක් නම් අනිවාර්යෙන් මේ සර්වනාම පදේ අනුක්ත වෙන්න ඕනේ කියලා. All the subject pronouns should be converted into object pronouns. We have taught that. And we said that when it comes to irregular passive voice, the most important fact is the past participle form of the verb. We clearly explained you that what do you mean by past participle form of the verb and how to use past participle, what are the regular verbs, what are the irregular verbs, and how to make the regular verbs. කොහොමද අපි මේ ක්‍රියාපද හදන්නේ කියලා ඔබට අවබෝධයක් දුන්නා. ඒ වගේම irregular verbs මතක තියාගන්න අමාරු නිසා වෙනම ලයිස්තුකුත් මෙතන දීලා තියෙනවා. දැන් අපි වාක්‍ය වින්‍යාසය නිර්මාණය කරන්න යන්නේ. අපි බලමු සාමාන්‍යයෙන් කොහොමද simple present tense වර්ගයේ වාක්‍යයක් අපි passive voice එකට දාන්නේ කියලා. දැන් මෙතන ඕගලන්ට දීලා තිනවා මම ඔක්කොම තියෙන මෙතන වාක්‍ය පහම වාක්‍ය හයක් තියෙනවා. ඔක්කොම ළමයි present tense simple present tense එකේ තමයි තියෙන්නේ. දැන් වාක්‍ය වින්‍යාසය නිර්මාණය වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම අපිට ප්‍රධාන වශයෙන් වාක්‍යයක් එනවා subject verb object නේ.
එතකොට ළමයි අනිවාර්යෙන්ම මෙතන එන්නේ මෙතන අපිට මූලික වශයෙන් ගන්න පුළුවන් අනිවාර්යෙන් ගොඩක් වෙලාවට එන්න පුළුවන් ඒව විදියට ගත්තොත් මෙතන ක්‍රියාපද එන්න පුළුවන්. දැන් මොකක් හරි ගමන් නැහැ ක්‍රියාපදයක් අපි මෙතන එනවා කියමුකෝ මොකක් හරි verb එකක් එනවා. අනිවාර්යෙන් verb එකක් එන්න බෑ ක්‍රියාපදයක්. හරිද? ඒ verb එක අපි හිතමුකෝ උදාහරණයක් විදියට සමානයි අපි හිතමුකෝ අපිට ක්‍රියාපදයක් විදියට clean කියන එක ආවා කියලා. පිරිසිදු කරනවා කියලා ආවා කියලා හිතන්න. හරිද? clean කියන එක ආවොත් අපි මේ පැත්තට ගියාම ළමයි ඒක වෙනස් කරන්න ඕනේ. හරි? එතකොට ඒක එක්ක ළමයි එක්ක am එන්න ඕනේ. නැත්නම් is එන්න ඕනේ. එක්ක are එන්න ඕනේ. ඒකත් එක්ක තමයි අදාළ ක්‍රියාපදයේ past participle එක මොකද්ද? cleaned කියලා එන්නේ. හරිද? අන්න ඒ වගේ. එතකොට am is are අනිවාර්යෙන්ම මෙතන ක්‍රියාපදයක් එක්ක එනවා. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ මෙතන තියෙන verb එක තියෙන subject එක කවුරුණත් කමන්නේ නැහැ. මෙතන subject එක ඉස්සරහට එන එක්කෙනා ළමයි ඒක වචන නම් අපි කියනවා එයාට singular කියලා. singular නම් ළමයි අනිවාර්යෙන්ම ඉස්සරහට එන්නේ is. is එක්ක එකතු වෙනවා අදාළ ක්‍රියාපදයේ මොකද්ද past participle එක. ලියා ගන්න. හරිද? අදාළ ක්‍රියාපදයේ past participle එක. subject එක බැරි වෙලාවත් plural වුණොත් බහුවචන වුණොත් හරි subject එක බැරි වෙලාවත් බහුවචන වුණොත් අපි කියනවා plural කියලා. හරිද? plural වුණොත් එහෙම ළමයි අනිවාර්යෙන්ම ඉස්සරහට එන්නේ are. හැබැයි are කියන එකත් එක්ක ළමයි අදාළ ක්‍රියාපදයේ past participle එක අනිවාර්යෙන්ම එන්න ඕනේ. හරිද? past participle නැතුව කවදාවත් passive voice හැදෙන්නේ නැහැ. දැන් ඔයගලන්ට පේනවනේ. හරිද? බැරි වෙලාවත් subject එක I කියලා තිබ්බොත් ඒ කියන්නේ subject එක විදියට ඒක වචන බහුවචන අනම්මනම් අපි දන්නේ I කියලා එනවා. එතකොට ඉතින් ඔයාලට බය නැතුව මෙතනට am අරගෙන am එක්ක ළමයි එකතු කරන්න පුළුවන් past participle එක. ඔන්න ඔහොම තමයි ළමයි simple present tense වලදී හදන්නේ. අපේ සජිත අහලා තිබ්බ ඇයි සර් එතනට ඉස්සෙල්ලා අහලා තිබ්බ මම දැක්ක මැසේජ් එකක් දාලා ඇයි සර් එතනට මේ is ගත්තේ was දාන්න නැතුව කියලා. ඒකට හේතුව තමයි සජිත ඔයාගේ වාක්‍යය තිබිලා තියෙන්නේ මොන කාලෙන්ද? ඔයාගේ වාක්‍යය තිබිලා තියෙන්නේ simple present tense එකේ. දැන් මේ බලන්න මෙතන වාක්‍ය කීපයක් ඔබට දීලා තියෙනවා. අපි දැන් ඒක subject verb object බෙදාගෙන යනවා. පළවෙනි එකේ subject එක නිමාලි, verb එක makes, object එක a birthday cake. දෙවෙනි එකේ subject එක they, verb එක lock, object එක these doors. මේ ටික අපිට වැඩක් නැහැ. අපි පස්සේ යකට එකතු කරනවා ඒක ළඟම. හරි. ඊළඟට mosquitoes කියන එක subject. මෙතන ඔයගලන්ට පේනවා mosquitoes කියන එක subject, bite කියන එක verb, kamal කියන එක object. right. දැන් අපි මුලට අරගන්න ඕනේ කාවද? හැම වෙලේම ගන්න ඕන ළමයි object එක මුලට. right. ගමු object එක මුලට. එතකොට මුලට එනවා මොකද්ද? a birthday cake. බලන්න හදන විදිය. දැන් birthday cake කීයක් හදලාද? එකයි. එකක් නම් මොකද්ද ගන්න කියන්නේ is. දැන් make එකේ past participle එක ගන්න made. ඊට පස්සේ විසින් නිපාතය දාන්න ඊට පස්සේ කියන්නේ නිමාලියු. ඔන්න ළමයි අපි කර්මකාරක කරා. a birthday cake is made by නිමාලි. ඔන්න එනවා ළමයි උත්තරේ. දැක්කද? දැන් මේක බලන්න. උක්තේ විදියට ගන්න වෙන්නේ these doors. දොරවල් ගොඩක් නේ එහෙනම් බහුවචනයි. lock එකේ past participle එක ගන්න ළමයි අනිවාර්යෙන්ම regular verb මෙන්න මෙහෙමයි එන්නේ locked. ඊට පස්සේ දාන්න ළමයි විසින් නිපාතේ දාන්න කලින් ඉතුරු ටික ලියලා ඉන්න. මොකද ඉතුරු ටික at 9:30 විසින් නිපාතේ ලියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. every night ඉතුරු ටික ලියලා ඉන්න. ඊට පස්සේ ඉවර කරන්න. දැන් විසින් නිපාතේ දාන්න day එක අගට ගියාම අනුත් වෙනවා දෙන්න. දැක්කද හැදිච්ච විදිහ? ඔය වගේ තමයි හැදෙන්නේ. ඔන්න ළමයි හැදුණා. දැක්කද? මේ උඩ පෙන්නලා තියෙන්නේ හදන විදිය. subject එක singular නම් is එක past participle. subject එක plural නම් are එක past participle. subject එක I නම් am එක past participle. අන්න එහෙමයි යන්නේ. අදාළ ක්‍රියාපදේ past participle වෙනවා. ඒක තමයි උදාහරණෙ පෙන්නන්නේ. දැන් බලන්න mosquitoes කියලා කියන්නේ මදුරු. bite කියලා කියන්නේ හපනවා. හපන්නේ කාවද? කමල්ව. ගන්න කමල්ව උක්ත කරලා. කමල් ඒක වචනයි නේ. කමල් ඒක වචනයි. කමල් ඒක වචන නිසා is දැම්මා. bite එකේ past participle එක bitten. විසින් නිපාතය දැම්ම bite. ඊට පස්සේ ගන්න කෙලින්ම mosquitoes. mosquitoes කියන්නේ මදුරුවන්ට. මෙන්න මේ ආකාරයට වාක්‍ය නිර්මාණය වෙනවා. හරි. ඔන්න ළමයි මම වාක්‍ය තුනක් හැදුවා. ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ ආකාරයට මම නිර්මාණය කරගත්තා. right. ඔන්න ඔයගලන්ට ලියා ගන්න පුළුවන් කොහොමද ඒක හැදිච්ච විදිය කියලා. එච්චර ලොකු දෙයක් නෑ ළමයි. වාක්‍ය කොටස් කර ගැනීම අතිශය වැදගත්. ඒක කොටස් කරගත්තොත් තමයි ළමයි ඔයගලන්ට වාක්‍ය වින්‍යාසය හදා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ළමයි මම හදලා තියෙන්නේ දැන් වාක්‍ය තුනක්. අනිත් අයට පුළුවන් ඊළඟ වාක්‍ය වලට යන්න බලන්න. චෙක් කරන්න ඔයාලට හදා ගන්න පුළුවන් වෙයිද කියලා. ඉක්මන් කරමු.
බලන්න ඊටු ටික හදලා වඩ මැසේජ් එකක් දාන්න බලන්න හදන්න පුළුවන්ද කියලා රයිට් දැන් ඔන්න මම මේ ටික මකනවා මම හිතනවා කට්ටිය හදාගෙන යනවා ඇති කියලා මෙන්න දැන් මම එනවා 4 5 6 කියන වාක්‍ය වලට මට කට්ටිය හදලා ඉවර නම් මැසේජ් එකක් දාන්න කවුද නවිදුලා අනිත් අයට දැන් වාක්‍ය ටික පේනවනේ ඒකලන්ට හදන්න පුළුවන් නවිදුලා ඉවරයි නවිදුලා අපිට මැසේජ් එකක් දාලා තිනවා වැඩේ සම්පූර්ණයෙන් ඉවර කරලා රයිට් නවිදුලා very good ඉස්සලම් බෙදා ගන්න ඕනේ ළමයි නවිදුලාගේ වාක්‍ය ටික හරි දැන් මේ බලන්න she කියලා කියන්නේ subject brings කියලා කියන්නේ verb my lunch කියන්නේ object නිමාලි කියලා කියන්නේ subject complete කියන්නේ verb my books කියලා කියන්නේ object principal කියලා කියන්නේ subject appoint කියලා කියන්නේ verb our college predicts prefects කියලා කියන්නේ object දැක්ක දන්නේ වගේ බෙදා ගන්න ඕනේ බෙදාගත්තම තෝ කරන්න බෑ සිතුම් ඉවරද කියලා බලන්න සිතුම් මැසේජ් එකක් දාන්න ඉවර කරපුවා අපිට මැසේජ් කරගෙන යනවා අපේ බුද්ධිගත් සෝරි සජිදත් ඔන්න අපිට දාලා තිනවා උත්තර සජිදගේ උත්තර ටික අපිට දාලා තිනවා එහෙනම් බලන්න ඕගොල්ලෝ උත්තර හරිද කියලා දැන් my lunch කියන එක තමයි අපි ඉස්සරහට ගේන්න ඕනේ හරිද ඔන්න my lunch කියන එක ගෙනාව සාමාන්‍ය මිනිස්සෙක් දවල්ට ගන්න එකපාරයි වර්තමාන කාල is දැම්මා bring එකේ past participle එක brought එතකොට she එක අගට ගියාම අනුත්තර වෙන්න ඕනේ her මෙන්න මේමයි උත්තරේ එන්නේ කරන්න ඔයාගේ ආන්සර් හරිද කියලා හරි දාගන්න ඊළඟ එක my books කියන එක ගත්ත මුලට පොත් කියන්නේ බහුවචනයි ඔන්න චනිත්මත් උත්තරේ වෙනවා අපිට මේ වෙලාවේ පොත් බහුවචන නම් ආ දැම්මා complete එකේ past participle එක completed ඉතින් නිපාතය දාන්න by නිමාලි දැම්මා අගට වැඩේ ඉවරයි ඔන්න ඔච්චරයි තියෙන්නේ පොඩි දෙයක් තියෙන්නේ හරියට වැඩේ අල්ල ගන්න ඕනේ මේකේ මොකද්ද මම කරන්න ඕනේ කියලා අපේ පාසලේ ශිෂ්‍ය නායකයෝ ආරම්භක වාක්‍ය මුලට ගේන්න our college predicts right අපේ පාසලේ ශිෂ්‍ය නායකයෝ කියලා ගත්තම our college predicts එතකොට ඒක බහුවචනේ හින්දා ආ දාන්න appoint එකේ past participle එක ළමයි appointed විසින් නිපාතය දාන්න by ඊට පස්සේ දාන්න the principal හරිද ඔන්න ඔහමයි ළමයි උත්තරේ එන්නේ වැඩේ හරිම ලේසි මෙන්න මේ ආකාරයට ඔයා වැඩේ කරගත්තා නම් right ඔන්න ඔහමයි තියෙන්නේ හරිද right ඔන්න ඔය විදිහට තමයි ළමයි simple present tense වර්ගයේ වාක්‍ය passive voice වලට දාන්නේ බලන්න තේරුණාද කියලා බිසඳි එතකොට එතනින් ගියාම මේ නවිදුලා මේ තූෂා බලන්න තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න ඔන්න පළවෙනි වාක්‍ය වින්‍යාසය අපි හදලා තියෙන්නේ හදන විදිය සම්පූර්ණයෙන්ම උඩ දාලා තියෙන්නේ ඒතර ඕගලන්ට බලන්න පුළුවන් ළමයි කොහොමද මේක හැදෙන්නේ කියලා right ඔන්න පළවෙනි වාක්‍ය වින්‍යාසය අපි සම්පූර්ණයෙන්ම ඉවර කරා මෙතන මම මේක මකන්නම් මම හිතනවා කට්ටිය ලියා ගන්න ඇති කියලා ඉක්මනට ලියාගෙන මැසේජ් එක දාන්න රිවිසර ඔයා වාක්‍ය ටික ලියාගෙන ඉක්මනට මැසේජ් එක දාන්න අපිට අනිත් කොටසට යන්න පුළුවන් එතකොට ඉක්මන් කරමු අනිත් කොටසත් අපිට තේරුම් අරගෙනම කරගෙන යන්න පුළුවන් ප්‍රශ්න තියෙන අය අහන්න මොකද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න සර් මම පැහැදිලි වුන්නේ නැහැ මේකේ කොහොමද ආවේ අන්න එහෙම තියෙන ඒවා පොඩ්ඩක් අහන්න මැසේජ් එකක් දාන්න මම මේ වොයිස් එක අඩු කරලා තියෙන්නේ නැත්නම් එක එක වොයිසස් ඇහෙනවා මේ කරගෙන යන්න බෑ පන්ති දැන් මගේ පැත්තෙන් වොයිසස් ඇහෙන්නේ නැහැ නේ ඒ වුණාට ඔයගොල්ලෝ ගෙවල් වල එක එක શબ્ද අනම්මනම් ඒ වුණාම අපිට කරගෙන යන්න අමාරුයි නැත්නම් මම කතා කරන්න chance එක දෙනවා එහෙම වුණාම හරි අමාරුයි මේ කරගෙන යන්න right හරි කවුද මෙයා ඉවරද කවුද අපේ මේ රිවිසර ඉවරද රිවිසර ලියනවත් තාම ඉවරද කොහමද මැසේජ් එකක් දාන්න අපිට රිවිසර right එහෙනම් අපි මෙතනට යන්නේ මේක ඉවරද හරි ඊළඟට අපි එනවා පේනවනේ රිවිසර් රයිට් බලා ගන්න ඊළඟට එනවා අලුත් වාක්‍ය වින්‍යාසයක් එයාගේ නම තමයි present continuous tense දැන් ඉස්සල්ලා කරේ ළමයි simple present tense වාක්‍ය වින්‍යාස පටල ගන්න එපා ඒවා අඳුර ගන්න පුළුවන් present continuous tense හොඳට අඳුර ගන්න පුළුවන් සජිත ඒ හැම එකේම තියෙනවා ing මේ හැම වාක්‍යයකම ing තියෙනවා මේ බලන්න මේ හැම වාක්‍යයකම ing තියෙනවා එතකොට ළමයි ඒ වගේම එයා ගාව am is ආත් තියෙනවා එතකොට වෙනස් වෙන්න ඕනේ කොහොමද ඔයාට සබ්ජෙක්ට් එක ආවොත් එහෙම ළමයි අපි හිතමුකෝ singular
සිංගියුලර් සබ්ජෙක්ට් එකක් ආවොත් ඉස්සෙල්ලා වගේ ඒක වචනයක් ආවොත් එහෙම සබ්ජෙක්ට් එක ඒක වචන නම් සබ්ජෙක්ට් එක ඇක්ටිව් එකේ සිංගියුලර් නම් හරිද පැසිව් එකට යද්දි ළමයි සිංගියුලර් එක මේ පැත්තට ගියාම කොහොමත් ආයෙත් එන්නේ සිංගියුලර්ම තමයි සිංගියුලර් එකත් එක්ක එකතු වෙන්න ඕනේ ළමයි මොකද්ද එකතු වෙනවා ළමයි is එකත් එක්ක එකතු වෙනවා being ඒකත් එක්ක තමයි ළමයි එකතු වෙන්නේ past participle දැක්කද අලුත් වචනයක් එනවා අලුත් වචන තමයි ළමයි අර being කියන වචනේ අන්න එයා එනවා ළමයි අලුතෙන් මේ තියෙන වැඩි ආන්න ඔහොම තමයි තියෙන්නේ දැක්කද සිංගියුලර් වුණාට බෑ සිංගියුලර් එක past participle එනවා ප්ලූරල් ආව කියලා හිතන්නකෝ ඇක්ටිව් එකේ ප්ලූරල් ආවොත් හරිද ඒත් ළමයි පැසිව් එකට ගියාම වෙන්නේ ප්ලූරල් තමයි වෙනසක් වෙන්නේ ප්ලූරල් එකේ මොකද කරන්න ඕන ළමයි නිකන් ආදාලා හරියන්නේ නැහැ සජිත බලා ගන්න නිකන් ආදාලා හරියන්නේ නැහැ ආයෙක අලුත් වචනයක් තියෙනවා දාන්න මේ තියෙන්නේ ඒක එයත් එක්ක තමයි ළමයි past participle එකතු වෙන්නේ දැක්කද ඔන්න ඔය වගේ හරිද ඒක දෙවෙනි එක ඊළඟ තුන්වෙනි එක තමයි බැරි වෙලාවත් මේ පැත්තෙන් ආවොත් එහෙම I කියලා එතකොට මේ පැත්තට යද්දි ළමයි I එක්ක එකතු වෙන්න ඕනේ am ආවොත් හරිද am එකතු වෙන්න ඕනේ am එක්ක එකතු වෙනවා ළමයි being right ඊට පස්සේ ඒකත් එක්ක එකතු වෙනවා ළමයි past participle right ඔය තියෙන ළමයි ඔන්න ඔය විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ right ඔන්න ඔය ක්‍රමයට තමයි නිර්මාණය වෙන්නේ singular plural එක්ක ඔන්න ඔය ආකාරයට තමයි නිර්මාණය වෙන්නේ දැන් ඔයගලන්ට පේනවනේ ආන්න හරි එතකොට අර ing එකට ළමයි අපි අනිවාර්යෙන් being කියලා පාවිච්චි කරනවා එතකොට තමයි ඒක passive voice එකට වෙන්නේ දැන් උඩ ඔයගලන්ට ing පේනවනේ පල්ලෙහා වාක්‍යයේත් ing තියෙන්න ඕනේ නැත්තම් බෑ ඒක ළමයි කන්ටිනියුවස් වෙන්නේ නැහැ ඒ නිසා ළමයි අතිශය වැදගත් ඒක ගැන අවබෝධය තබා ගැනීම අතිශය වැදගත් ඒක නැතුව හරි අමාරුයි කරගෙන යන්න හරි නේද right දැන් ඔයගලන්ට පේනවනේ is being are being ඇවිල්ලා තිනවා මොන ආවත් past participle එක වෙනස් වෙලා නැහැ right දැන් අපි මේක ලියා ගන්න පුළුවන් ඕගලන්ට ලියාගෙන පල්ලෙහා වාක්‍යෙ කොටස් කරගෙන යන්න මම දැන් ඔන්න කොටස් කරන්න පටන් ගන්නවා තනියම හදන්න පළවෙනි එකේ bugs වෙනස් කරා are biting me එතකොට me එක අනුක්ත වෙලානේ තියෙන්නේ I කියලා උක්ත කරන්න I am being ඔන්න ඔහමයි එන්නේ biting එකේ past participle එක bitten විසින් නිපාතය by අකට ගන්න bugs කියලා උත්තරේ එනවා ඔන්න ආ උත්තරේ ඔය තියෙන්නේ I am being bitten by bugs ඔය උත්තරේ තමයි එන්න ඕනේ ඔය තියෙන්නේ I am being bitten by bugs right ඔන්න ඕක තමයි ළමයි උත්තරේ හරිද right ඔන්න ඔය වගේ තමයි වාක්‍ය වින්‍යාසය ඔයගලන්ට හදන්න වෙන්නේ ඔන්න ඔය වගේ පොඩ්ඩක් ඒකට අවබෝධය දුන්නා නම් ළමයි වැඩේ කරගන්න පුළුවන් හරි දැන් අයිට් ටික හදාගෙන යන්න බලන්න chart එක ලියාගෙන අයිට් ටික හදාගෙන යන්න බලන්න හැම එකේම being කියලා එනවා present continuous වල ඒක තමයි විශාලම දේ ඉස්සල් එක වගේම තමයි චූටි වෙනසකට තියෙන්නේ continuous කියන එකේ ing තියෙන නිසා මේකේ being කියලා කොටසක් එනවා එච්චරයි වෙන දෙයක් වෙන්නේ නැහැ එච්චර දෙයක් නෑ ළමයි හැමීට තේරුම් ගන්න එච්චර අමාරු නෑ ලේසියෙන්ම කරන්න පුළුවන් right ඉස්සලා chart එක ලියාගෙන ඉන්න chart එක ලියාගත්ත නැත්නම් කරන්න බෑ හරි ඉස්සලම කොටස් කරගෙන යන්න කොටස් කරගත්තාම වැඩේ ලේසි ඒ කියන්නේ subject verb object බෙදාගෙන යන්න මම දැන් මෙතන බෙදන්නම් මේ තියෙන්නේ මෙන්න මේ වගේ බෙදාගෙන ගියාම වැඩේ මාර ලේසි හරිද ඉස්සරහට බෙදන්න ඕනේ නැහැ ඔයගලන්ට දැක්ක ගමන් කියන්න පුළුවන් නමුත් අර මුල් ටිකේ ළමයි මේ පොඩ්ඩක් බෙදා ගන්න නැත්තම් ඔයගලන්ට එකපාරට කියන්න අමාරුයි ඔන්න ඔහොම බෙදා ගන්න දැක්කද බෙදාගත්තම ලේසි දැන් ඔය බෙදලා තියෙන්නේ මම දැන් වාක්‍ය වින්‍යාසය නිර්මාණය කරගෙන යන්න පොඩි දෙයක් තියෙන්නේ
right අපිට චනිත්මා උත්තර ටික හදලා ඉවරලා තියෙනවා. අපි බලමු චනිත්මාගේ උත්තර. චනිත්මා එවනවා I am being bitten by bugs. New film is being shown by them. The classroom is being swept by girls. Past participle මතක නැත්නම් කරුණාකරලා chart එකට යන්න. chart එකේ ඔක්කොම දාලා තියෙන්නේ චනිත්මගේ ඔක්කොම උත්තර ටික හරි. ඊට පස්සේ අපිට චනිත්ම තව වෙනවා the child is collecting the papers. The papers are being collected by the child. The dinner is being cooked by mother. Vegetables are being grown by them. අන්න ඔච්චරයි තියෙන්නේ. right අපිට උත්තර එවලා තියෙන්නේ ගොඩක් අය අපිට ඔන්න සජිතකෙත් උත්තර ටික හම්බුණා right කට්ටිය හදලා තියෙන නවිදුලාගේ උත්තර දෙකම අපිට දාලා තියෙනවා උත්තර ටික ඔක්කොම හරි අනිත් අයත් සාර්ථක ලෙස වැඩේ අවසන් කියලා අපි හිතනවා බිසඳි right හරි නේද right මැකුවා මේක දැන් ඔන්න present continuous වර්ගයේ ඕනම වාක්‍යයක් හදන්න දන්නවනේ හරිම ලේසි හරිද දැන් උත්තර ගන්න පුළුවන් අපිට මෙතන ළමයි මෙතන කෙලින්ම ගන්න පුළුවන් new film මෙන්න මෙහෙමයි එන්නේ is being කියලා එනවා. ing එකට තමයි ඔය being කියන එක දාන්නේ. show එකේ past participle එක shown. ඊට පස්සේ විසින් නිපාතය දාලා them කියන එක යොදා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. මෙන්න මේ වගේ. ඊට පස්සේ girl is sweeping the classroom මුලට ගන්න වෙන්නේ the classroom. The classroom is sweep එකේ past participle එක ළමයි swept. by the girls ඔන්නෝමයි ඒකේ ඉන්නේ උත්තරේ. right the classroom is swept by the girls. ඔන්න ඔය වගේ උත්තරයක් එනවා. The child is collecting stamps. The stamps are collected by the child. Are being end on සමාවෙන්න. being end ඕනේ. collected by the child. ඔන්නෝමයි උත්තරය ඇවිල්ලා තියෙන්නේ බලන්න ඕගොල්ලන්ගේ answers හරිද කියලා. ලියපු අය මට එවපු අය නම් මම දන්නවා උත්තර ඔක්කොම හරි කියලා අනිත් අය ඉතින් check කරගන්න. My mother is cooking the dinner. The dinner is being cooked by එහෙම යන්න ඕනේ. හරි the dinner is being cooked by mother ඔන්නෝමයි යන්න ඕනේ my mother හරි ඒක ගැලපෙන එකක් දාගන්න නාමපද වෙනස් කරද්දී ඒව හරියට කරන්න සර්වනාම තමයි වෙනස් වෙන්නේ නැත්තේ they are growing vegetables are being දාන්න ඕන අනිවාර්යෙන් ළමයි passive voice එකේදී මොකද ing එන හින්දා vegetables are being grown by them ඔන්නෝමයි ළමයි උත්තරේ ඒ ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ present continuous වර්ගයේ වාක්‍යයක් කොහොමද passive voice එකට දාන්නේ කියලා active එකෙන් passive voice එකට කොහොමද අරන් යන්නේ කියලා. right මම එක මකනවා. right ඊට පස්සේ අපි යනවා ළමයි මෙතන present perfect වර්ගයේ වාක්‍ය වලට. present perfect වර්ගයේ වාක්‍ය ළමයි හදන්න සාපේක්ෂව ලේසි. ඒකෙත් තියෙන ළමයි අර විදියම තමයි. මෙතන බලන්න subject එක එනවා. මෙතන එන්නේ ළමයි අපි හිතමු subject එකයිත් එක්ක එකතු වෙනවා. subject එකේ එහෙමම තිබිලා subject එකත් එක්ක එකතු වෙනවා has එක්ක එකතු වෙනවා ළමයි past participle හරිද has එකත් එක්ක එකතු වෙනවා past participle ඒකත් එක්ක එකතු වෙනවා ළමයි object එක එහෙමනේ යන්නේ හරිද ඒකත් එක්ක එකතු වෙනවා ළමයි object එක ඔන්න ඔය වගේනේ passive voice වල තියෙන්නේ හරිද ඔන්න ඔක තමයි passive voice වල තියෙන්නේ ඒ ළමයි ඒක වචන නම් බහුවචන නම් ළමයි මොකද වෙන්නේ subject එක plural නම් අපි s කියලාම දානවා subject එකත් එක්ක එකතු වෙනවා ළමයි plural නම් මොකද්ද have හරිද ඒකත් එක්ක එකතු වෙනවා ආයිත් මොනවද past participle ක්‍රියාපදේ කොහොමද තියෙන්නේ past participle තමයි හරිද ක්‍රියාපදේ කොහොමද තියෙන්නේ past participle තමයි අමුතුවෙන් බලන්න දෙයක් නැහැ මේක හදන්න හරි ලේසි මොකද ක්‍රියාපද ඔක්කොම තියෙන්නේ past participle තමයි ඒකත් එක්ක එකතු වෙනවා ළමයි object එක ඔය තියෙන්නේ ඔන්නෝම තමයි තියෙන්නේ ඒක වචන නම් has බහුවචන නම් have ඔය ටික අනිවාර්යෙන්ම එනවා ඔය ටික දැනගෙන තමයි හදන්න වෙන්නේ හරිද මෙන්න මේක මෙතනට එනවා මෙන්න මේක මෙතනට එනවා ඔය දෙක තියෙනවා දැන් අපි මොකද්ද කරන්න ඕන අපි ගන්නේ ඔබ්ජෙක්ට් එකනේ මුලට අපි ගන්නේ ඔබ්ජෙක්ට් එක මුලට passive voice වල ඔබ්ජෙක්ට් එක මුලට ඔබ්ජෙක්ට් එක මුලට නම් ඒකට අපි එකතු කරනවා නිකන් has දාලා මදි අපි දානවා being ඊට පස්සේ තමයි අපි දාන්නේ past participle දැක්කද පොඩ්ඩක් වෙනස් වෙනවා ඊට පස්සේ අපි past participle දානවා ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා මොකද්ද subject එක හරිද ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා subject එක right මෙන්න මේ වගේ දැක්කද මෙතනත් එහෙමයි අපි object එක ගන්නවා මුලට අරගෙන ළමයි ඒකට එකතු කරනවා plural නම් ළමයි has දාන්න බෑනේ අපි දානවා ළමයි have එක දානවා been එක එකතු කරනවා මොකද්ද
past participle ඒකත් එක්ක එකතු කරනවා මොකද්ද subject එක මෙන්න මෙහෙමයි තියෙන්නේ දැක්කද ඔන්න ඔය ක්‍රමවේදය ලියා ගන්න ඕක තමයි හැදෙන විදිය වාක්‍ය වින්‍යාසය හැදෙන විදිය තමයි ඔය දාලා තියෙන්නේ හරිද අර පැත්තෙන් ඒක වචනාවොත් has වෙනවා මේ පැත්තට ගියාම has been වෙනවා මේ පැත්තෙන් ඒක බහුවචන වලට ගියාම have වෙනවා මේ පැත්තෙන් have ආවම have been වෙනවා ඔය තියෙන්නේ ඇවිල්ලා ඔය විදිහට තමයි නිර්මාණය වෙන්නේ ළමයි හරිම ලේසි තේරුම් ගන්න පහසුයි එච්චර අමාරු නෑ දැන් ඔයාට පුළුවන් වාක්‍ය ටික වෙන් කරගෙන ගිහලා මැසේජ් එකක් දාන්න පටන් ගන්න බලන්න තනියම වෙන් කරගෙන පටන් ගන්න බලන්න වාක්‍ය වින්‍යාසය හදන්න දැන් මේ ඇවිල්ලා තියෙන්නේ එහෙමනේ මේ බලන්න මේ වාක්‍ය මෙහෙමයි ඇවිල්ලා තියෙන්නේ මේ බලන්න මේ they කියන එක subject හරිද ඒක plural නිසා have දාලා තියෙනවා have එකත් එක්ක past participle එක shut වහලා තියෙන්නේ දොරවල් since morning කියන කෑල්ල අපිට වැඩක් නැහැ දැන් මේක හදන්න ඕනේ කොහොමද ඔයාලට කෙලින්ම ගන්න පුළුවන් the door කියන එක මුලට දොරවල් කීයද දොරවල් එකයි එහෙනම් දැන් මොකද්ද has එක දැන් මොකද්ද been shut එකේ past participle එක ඒකමයි ඊට පස්සේ ඔයාලට දාගන්න පුළුවන් මෙන්න මේ වගේ භාගයක් ඔයාලට හදා ගන්න පුළුවන් ඊට පස්සේ since morning කියන කෑල්ල මෙතන එකතු කරගන්න හරිද ඊට පස්සේ ඉසින් නිපාතේ දාන්න බයි කියලා ඊට පස්සේ දෙක අනුක්ත කරන්න දෙන්න ඔය තියෙන වාක්‍ය දැක්කද හදන විදිහ ඔන්න ඔච්චරයි තියෙන්නේ පොඩි දෙයක් තියෙන ළමයියා නටන්න දෙයක් නැහැ හරිම ලේසි ඔය තියෙන්නේ ඔන්න ඔය විදිහට ලියුවනම් වැඩේ කොට ඒක වචනාවොත් තමයි has been එන්නේ බහුවචනාවොත් එම කෙලින්ම දාන්න පුළුවන් have been has been have been හැබැයි හරියට been පාවිච්චි කරන්න ing ආවොත් තමයි be ing එන්නේ ඈ දැන් උතන ing ඇවිල්ලා නැහනේ ඔයගලන්ට පේනවනේ බොරුවට හැම එකටම being දාගෙන යන්න එපා being එකෙත් කොටස් දෙකක් තියෙනවා be ing කියන්නේ එකක් be double en කියන්නේ තව එකක් ඒ නිසා හැම එකටම මොඩේ වගේ being දාගෙන යන්න එපා හරියට දාන්න be double en එන්නේ be ing නෙමෙයි be double en ඒක වෙනස් කරගන්න මතක තියාගන්න මැසේජ් එකක් දාන්න බෑ ඉක්මනට වැඩේ ඉවර කරලාම යොන්න අපි present perfect tense එකත් හදලා තියෙන්නේ දැන් රයිට් මම මේක මගනවා හරි වෙන්න තියෙනවා ළමයි වාක්‍ය ටික වාක්‍ය පහක් තියෙනවා ඉස්සලා මෙන් කරගෙන යන්න මම මෙන් කරලා දෙන්නම් දැන් පුළුවන් වෙන්න ඕනේ වෙන් කරගන්න ඉතුරු ටික වැඩක් නැහැ අකට එකතු කරන්න ඉතුරු ටික වැඩක් නැහැ අකට එකතු කරන්න ප්‍රධාන වාක්‍ය ගත්තාන් පස්සේ ඉතුරු වෙන ඒවා ගැන හිතන්න එපා ඒව සත භාගකට වැඩක් නැහැ කපණය වැඩක් නැහැ ඒව අකට එකතු කරන්න ඔන්න වෙන් කරලා තියෙන subject verb object වෙන් කරලා තියෙන්නේ බලන්න ඉක්මන් කරලා මැසේජ් එකක් දාන්න වැඩේ ඉවරනා ඉක්මන් කරමු
ජනිත් මගේ උත්තර ටික හරි අපිට ජනිත් මගේ උත්තර ටික එවලා තිනවා අපි එහෙනම් හදාගෙන යන් බිසන්දි ඉවරයිද රයිට් බිසන්දි අපිට මැසේජ් එක එනවා බිසන්දි වැඩේ ඉවරයි කියලා එහෙනම් අපි උත්තර බලාගෙන යන්න ළමයි පළවෙනි එකේ මුලට ගන්න ඕනේ මොකද්ද the door කියන එක ගන්න ඕනේ door කියන එක ඒක වචනයි එහෙනම් has been දා ගන්න ඕනේ ඊට පස්සේ ඔන්න අපිට මෙතුෂත් අපිට උත්තර එවලා තිනවා මේ වෙලාවේ මෙතුෂ උත්තර ටික හම්බුණා 20 නිපාතේ දානවා මෙන්න මෙහෙම ඔන්න ළමයි උත්තරේ ආවා බලන්න එක එක වාක්‍ය ලියවෙන එක එක පිළිවෙලක් තියෙනවානේ ඒ අලුත් වචන එකතු වෙන විදියක් තියෙනවා අන්න ඒක තමයි අපි අල්ල ගන්න ඕනේ ඊට පස්සේ රයිට් අපිට සජිතත් ඔන්න උත්තර ටික එවලා තියෙනවා ඊට පස්සේ මෙන්න මේකට එකතු කරන්න stolen the mobile ඊට පස්සේ දාන්න by someone විසින් නිපාතය ගේන්න ඔන්න ඔහොම රයිට් ඔන්න ඒ වාක්‍ය සම්පූර්ණයෙන් ඉවරයි ඊට පස්සේ අපි තුන්වෙනි වාක්‍ය යනවා රයිට් ඔය තියෙන ළමයි හදන්න ඕන වාක්‍ය ඔන්න ඔය විදිහට තමයි නිර්මාණය වෙන්න ඕනේ බලන්න මෙන්න මේකද ඔය ක්‍රමවේදය කියලා රයිට් ඔන්න ඔහමයි ළමයි උත්තර ටික ආවේ හරිම ලේසි වැඩේ දැන් ඔයගලන්ට පේනවනේ ළමයි මෙන්න මේ ආකාරයට නිර්මාණය කරගත්තා නම් වැඩේ හරි ඔන්න තියෙනවා පැසිව් වොයිස් එකෙන් ආපු උත්තර ටික හරිද ඒවයි උත්තර ඔක්කොම හරි මට පේනවා කට්ටිය ලියලා තියෙනවා වාක්‍ය ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ ළමයි හරි ඒත් එකම දේ වෙන්නේ විසඳි yes same thing happens here ගැටලුවක් නැහැ එකම වාක්‍ය නිර්මාණය වෙන්නේ right අපි ඒ ඉවර කරේ මොකද්ද simple present perfect tense කියන වාක්‍ය වින්‍යාසය දැන් අපි යන්නේ ළමයි simple past tense වලට past tense වලදී ළමයි past tense වල සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි ඉස්සෙල්ලා අපි වාක්‍ය ටික බලමු ඔයාට past tense වලදී එන්න පුළුවන් ගොඩක් වෙලාවට ඔයාට වාක්‍ය එන්නේ ළමයි කෙලින්ම ක්‍රියාපදේ එන්නේ ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මම මෙතන ලියන්නම් අපිට එන්න පුළුවන් ළමයි මුලින්ම එනවා subject එක ඒකත් එක්ක එකතු වෙනවා අපි උදාහරණයක් ගමු subject එකක් එක්ක එකතු වෙනවා ළමයි මොකක් හරි ක්‍රියාපදයක් අපි හිතමුකෝ ඔයාට ක්‍රියාපදේ එන්නේ අතීත කාලෙන් කියලා හරිද අපි හිතමුකෝ ඔයාට ආවා කියලා watched හරිද subject එක එනවා subject එකත් එක්ක ක්‍රියාපදේ එනවා watched හරිද ඒකත් එක්ක එකතු වෙනවා object එකක් මොකක් හරි නැත්තම් ඔයාට සබ්ජෙක්ට් එකක් එනවා අපි හිතමුකෝ ප්ලූරල් එකක් එනවා කියලා කියමු they ඊට පස්සේ අපිට ක්‍රියාපදයක් එනවා මෙන්න මෙහෙම wrote හරි they wrote a letter ඔය වගේ එනවා හරිද නැත්තම් අපිට එනවා මෙන්න මෙහෙම එකක් she did not play the guitar ඔන්න ඔහොම එන්නත් පුළුවන් දැන් කොහොමද හදන්නේ විවිධ වර්ගයේ වාක්‍යනේ ඔන්න ඔහොම එන්නත් පුළුවන් දැන් අපි කොහොමද හදන්නේ දැන් පළවෙනි එකේ තියෙනවා පළවෙනි එකත් අපි උදාහරණයක්ම ගමුකෝ මෙහෙම ලියන්න නැතුව අපි ලියමු සඳුන් හරි සඳුන් collected stamps අපි ඔහොම ගමු හරිද දැන් බලන්න උදාහරණ තුනක් එකිනෙකට වෙනස් උදාහරණ තුනක් පළවෙනි එකේ තියෙනවා ළමයි ඔයාලට පේනවා පළවෙනි එකේ තියෙනවා මේ collected දෙවෙනි එකේ තියෙනවා පළවෙනි එක ඒක වචනයි දෙවෙනි එක බහුව වචනයි තුන්වෙනි එකේ did not තියෙනවා දැන් passive voice එකට දාද්දි ඔයා stamps කියන එක ගන්නවා මුලට past tense නේ stamps බහුව වචනයි ළමයි එහෙනම් අපි දානවා මොකද්ද stamps දාන්න එපා stamp කියලා ගමු කමන්නේ stamps බහුව වචනයිනේ එතකොට අපි දානවා were එකද stamps were collected by උත්තරේනවා මොකද්ද හඳුන් අන්න එහෙමනේ හරිම සරලයි වැඩි මේදී ඔන්න ඔය ආකාර නිර්මාණය වුණොත් වැඩේ සරලයි ඊළඟට they wrote a letter ඒ කෙලින් මෙතනට ගන්න පුළුවන් ළමයි අපි කොහොමද ලියන්නේ a letter කියන එක උක්ත කරන්න a letter ඒක වචනයි was දැම්මා දැක්කද was වලින් යන්නේ written by they කියන එක them කියලා දැම්මා දැක්කද ඒක වචන බහුව වචන ගාන්න බලන්න දැන් බැරි වෙලාවක් did not කියලා આવොත් මේ මෙන්න මේ වගේ આવොත් ඔන්න highlight කරගන්න මෙන්න මේ වගේ આવොත් did not කියලා આવොත් වාක්‍යයක අපි කොහොමද හදන්නේ
එතකොට ළමයි අර වගේම තමයි the guitar කියන එක ගන්න මුලට. හරිද? the guitar එකේ එක වචනයි did not වෙනුවට දාගන්න was not. play එකේ past participle එක දාන්න played. the guitar was not played by her. දැක්කද? අන්න එමය හැදෙන්නේ. ඔන්න උදාහරණ කීපයක් මම දාලා තියෙනවා. එතකොට වෙච්ච වෙනස්කම් highlight කරලා පෙන්නන්න. මෙතන collected කියලා ඒක පිටිපස්සට ගියාම were collected වුණා. මෙතන ළමයි a letter කියලා ආවේ a letter කියන එක පල්ලෙහාට ගියාම was written කියලා ආවා. wrote එක was written වුණා. ඔයාලට පේනවා ඇති. ඊළඟ did not එක පල්ලෙහාට ගියාම ළමයි was not කියලා ආවා. play එකේ past participle එක කොහොමත් අනිවාර්යෙන්ම එනවා. past participle වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඔහොමයි ළමයි සාමාන්‍යයෙන් අතීත කාලේදී වාක්‍ය වෙනස් වෙන්නේ. ඔයාලට ලියා ගන්න පුළුවන්. did not ආවොත් එහෙම ඔයගලන්ට පොඩ්ඩක් එකපාරට ළමයි අවුල් යනවා did not ආවොත්. did not ආවට බය වෙන්න එපා. did not නෙමෙයි මොනවා ආවත් ළමයි එන්න තියෙන උත්තර දෙකයි. එක්ක was එක්ක were. ඒ දෙක දාලා තමයි හදන්න තියෙන්නේ. ing දාන්න, been දාන්න අනම්මනම් විකාර කරන්න එපා. ඒවා මුකුත් past tense වලදී නැහැ. simple past tense වලදී කිසිම දෙයක් එන්නේ නැහැ. නිකාම්ම සරලම ආකාරයට තමයි වාක්‍ය වින්‍යාසය නිර්මාණය වෙන්නේ. ing දාන්න, ben දාන්න අනම්මනම් කිසිම දෙයක් simple past tense වලදී අදාළ වෙන්නේ නැහැ. හරිද? දැන් ඔයගලන්ට ඔය ආපු උදාහරණ වලින් බලන්න පුළුවන් කොහොමද වෙනස් කරලා තියෙන්නේ කියලා. ක්‍රියාපදයේ දිහා බැලුවාම හොයාගන්න පුළුවන් ඒක අතීත කාලෙද නැද්ද කියලා. ක්‍රියාපදයේ දිහා හොඳට බලන්න බැලුවම ඕන කෙනෙක්ට තේරෙනවා අදාළ එක අතීත කාලෙද නැද්ද කියලා. පැහැදිලිනේ වැඩි? රයිට් ඉක්මන් කරමු එහෙනම් අපි. රයිට් මම මේක මකනවා. හොඳයි අපි යන් වාක්‍ය වින්‍යාසයට මෙන්න තියෙනවා වාක්‍ය ටික. මම ඉස්සලා වෙන් කරගෙන යන්නම්. ඔයගලන්ට දැන් තනියෙන් වෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ජංගල් වලින් ඉවරයි මේ ටික අපිට වැඩක් නැහැ. ඔන්න වෙන් කරලා තියෙන වාක්‍ය ටික ඔයගලන්ට හදන්න පටන් ගන්න පුළුවන් දැන්. අපි simple past tense වල ඉන්නේ ඉක්මන් කරමු. රයිට් චනිත් මම අපිට උත්තර ටික මේ වෙලෙදි දාලා තියෙන්නේ. ආගේ උත්තර ටික සේනම හරි. දැක්කනේ එක එක වාක්‍ය හැදෙන පොඩි ක්‍රමවේදයක් තියෙනවා. අන්නේ ක්‍රමවේදය අල්ලගත්තා නම් ළමයි ඕනම ළමයට මේ පාඩම තේරෙනවා. මේ කියලා තියෙන්නේ ළමයි වුණාම ඒගොල්ලෝ හැම වෙලේම හැම එකටම was දානවා, were දානවා. හිතර තැන් වලට being දානවා. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. ඒක ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට තමයි යන්න ඕනේ. අර උඩ chart එකේ හැම වෙලේම පෙන්නන්නේ හැදෙන්න ඕන විදිය. වාක්‍යයක් දුන්නා මේක passive voice වලට මාරු වෙන විදිය. මෙතුෂ අපිට උත්තර වෙනවා මේ වෙලාවේ. මෙතුෂගේ උත්තර ඔක්කොම හරි. එයා සේනම උත්තර ටික දාලා තිනවා. past participle මතක නැත්තම් ළමයි උඩින් ගන්න පුළුවන්. උඩ දාලා තිනවා past participle සේරම ළමයි. ඒ හින්දා ඒක අමාරු වෙන්නේ නැහැ. සේනම් past participle එක උඩින් ගන්න පුළුවන්. නවිදුලා අපිට උත්තර ටික වෙනවා මේ වෙලාවේ. නවිදුලාගේ උත්තර ටික සේරම හරි. අපිට හම්බුණා ඔයාගේ උත්තර නවිදුලා. very good. විසඳී ඉවරද? අනුජි මන් දන්නේ නැහැ ඔයා ටියුට් එක print out එකක් ගත්තද කියලා.
ටියුට් එකේ print out එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. දැන් ඔය කවුද අනිත් ළමයා group එකට add වෙන්න. විසඳි හරි නේද? right හරි. right අපේ සජිතත් ඔන්න ඔක්කොම උත්තර ටික හදලා තියෙනවා. වැඩේ ලේසි. ඒකවචන බහුවචන තේරුම් ගැනීමට හැකියවීම සහ අදාළ වාක්‍ය වින්‍යාසයේ තේරුම් ගැනීමට හැකියවීම කියන කාරණා තමයි බේසික්ස් විදියට ඉංග්‍රීසි වල තියෙන්නේ. මේක සිංහලෙන් උගන්වන්න වෙලා තියෙන ඉංග්‍රීසි ඉගෙනුවොත් එම් බොහෝ විට තේරෙන්නේ නැති වෙයි කියලා හිතලා මේ දැන් මං හිතනවා පැහැදිලි ඇති කියලා. හරි හරි ගත්තා නම් එච්චරයි වැඩ ටික කරගෙන යන්න. මොකද වෙන විකල්පයක් නැහැ. මං ඉදත් කිව්වනේ මේ යන විදියට නම් ඉතින් පන්ති බලාපොරොත්තු වෙන්න එපා. ටියුෂන් පන්ති මේ කොහොම හරි කමන්නේ හම්බෙන පන්තියෙන් වැඩ ටික කරගන්න. ආයි හොඳ සර්ලා හොයන්න අරක සර්ලා හොයන්න කාලයක් නෙමෙයි. දන්නේව නැතුව ළමයි දෙසැම්බර් නිකන් වෙලාවයයි. එතකොට ඉතින් පන්ති ටික ඉගෙන ගත්තේ නැති වුණාම අදාළ පාඩම් කරලා නැති වුණාම ඉතින් විභාගෙ ලියන්න බෑ. හරි සරල වැඩක් තියෙන්නේ. right. දැන් ඒකේ වාක්‍ය ටික මම හදන්න ඕනේ නැහැ. මං හිතන්නේ ඒක බොහොම ඉක්මනින්ම හැදුවා හැමෝම. ඒ නිසා මම ඒක හදන්න යන්නේ නැහැ. මං හිතන්නේ ඒක ඕගොල්ලන්ට අමාරු ඇති කියලා. අපි යනවා past continuous වලට. එතනත් සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් තමයි. එතන සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් singular වෙන්න පුළුවන්, එකක් plural වෙන්න පුළුවන්. දැන් උදාහරණ මම ලියනවා මෙන්න මෙහෙම past නේ. He was collecting stamps. ඔන්න ඔහම ගන්නකො මගේ වාක්‍යයක් එකක් තමයි ළමයි. ඒකේ ඉන්නේ වර්තමාන කාල නෙමෙයි sorry මේ ඒක වචන. She was. ඒක වචන එක්කනේ was වෙන්නේ. ඊළඟට මම තව වාක්‍යයක් ගන්නවා බහුවචනෙන් they were. ඒ වාක්‍යයෙන් මම ගන්නවා බහුවචනයක් දාලා ඔයාට පේනවා ක්‍රියාපදේ නෙමෙයි උපකාරකේ තමයි වෙනස් වුනේ නේ. ඔයාට හොඳට පේනවනේ උපකාරකේ වෙනස් වුණා කියලා they were collecting stamps. දැන් මොකද කරන්න ඕන? දැන් මේවා passive voice එකට දා ගන්න ඕන. කාවද මුලට ගේන්නේ? පළවෙනි එකේ ගන්න ඕනේ collecting stamps. හරිද? ඒතකොට collecting stamps ළමයි බහුවචනයි. ඒතකොට උත්තරේ දාන්න ඕනේ. මෙතන දාන්න ඕනේ ළමයි were. ඊට පස්සේ දානවා ළමයි being. හරිද? were being sorry stamps were being අන්න එහෙමයි එන්න ඕනේ. collecting stamps නෙමෙයි. stamps were being collected by them. අන්න එහෙම නෙන්න ඕනේ. collected by them. දැක්කද? අර being කියන එක එතනත් එනවා ළමයි continuous නිසා. දැක්කද? ඔන්න ඕක තමයි ළමයි උත්තරේ. අන්න ආව උත්තරේ. මෙතන ළමයි මම චුට්ටක් වෙනස් කරන්න නැත්නම් එකම උත්තරේ එන හින්දා they were collecting stamp කියලා මම ගන්නම්. එතකොට මෙතන අපිට උක්ත කරද්දි ගන්න පුළුවන් මුලට stamp. stamp ඒක වචනේ හින්දා අපි දානවා was. හරිද? stamp was being collected by them. අර උත්තරේම තමයි එන්නේ. හරිම ලේසි. ඒක වෙනස්කම තමයි ළමයි අලුතෙන් එකතු වෙච්ච දේ. මොකද්ද? ඒක වචන බහුවචන අනුව ළමයි බහුවචන නම් ළමයි were being කියලා එනවා. ඒක වචන නම් was being කියලා එනවා. past participle එක වෙනස් වෙන්නේ නැහැ. past participle එක හැම වෙලේම අර විදියටම තියෙනවා. right තේරුණානේ? හරි. දැන් පටන් ගන්න පුළුවන්. දැන් පටන් ගන්න පුළුවන් ඕගලන්ට පටන් අරන් උදාහරණ දාගෙන උදාහරණ දිහා බලාගෙන හදන් යන්න තියෙන්නේ. අද දවසේ අපි කරන අවසාන වැඩේ past continuous tense. ඉක්මනට හදලා අපිට මැසේජ් එකක් දාන්න වැඩේ ඉවර කරලා ඊට පස්සේ අපිට බොහොම ඉක්මනට ලබන සතියේ past papers වලට යන්න පුළුවන්. past paper questions සහ අච්චුවතේ වැඩ සියරම ඉවර කරන්න පුළුවන් සහ විවිධ සාමාන්‍ය පෙළ අවුරුදු වල ඇවිල්ලා තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. ප්‍රශ්න එන විදිහ ගොඩාක් තියෙනවා විවිධ වර්ගයේ ක්‍රම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඉක්මන් කරමු.
කියනවා නවිඳුලාගේ වාක්‍ය ටික ඔක්කොම අපිට එවලා තිනවා. නවිඳුලා හරි හොඳයි. රයිට්. නවිඳුලා සාර්ථක ලෙස උත්තර ලියා ඇති බව පේනවා. අනිත් අයත් ඉක්මන් කරන්න රත්තරන් පුතේ විසඳී ඉවරයි. රයිට්. විසඳිත් ඔන්න වාක්‍ය ටික ඔක්කොම හදලා තියෙනවා. පළවෙනි උත්තරය අපිට ගන්න පුළුවන් the doctors were operating the patient කියන එක මුලට ගන්න ඕනේ. The patient was being operated by the doctor. අපිට මෙතුෂත් ඔන්න උත්තර ටික එවලා තියෙනවා by the doctors නේද? එහෙම නේද එන්න ඕනේ. අන්න හරි. ඊට පස්සේ ඉතුරු ටික එකතු කරන්න පුළුවන් for 3 hours කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. they were cleaning the jungle that time. The jungle මුලට ගන්න ඕනේ the jungle කියන එක. jungle was being cleared that time by them. අන්න එමය එන්න ඕනේ. right. ඊට පස්සේ the animals were seeking a prey the whole night. A prey was being seeked by the animals. right. ඊට පස්සේ Deepa was feeding the child. The child was being fed by Deepika at that moment. ඔන්නෝමයි යන්න ඕන. වාක්‍ය ලියවෙන්න ඕනේ කොහොමද? The boys were throwing stones at the mango tree. right. ඔන්න ඕවා තමයි නිවැරදි ආකාරයට අපි වාක්‍ය නිර්මාණය කරගත්තේ. දැන් ඔන්න අද කතා කරා past continuous tense වෙනකන් අද කතා කරලා තියෙන්නේ. හරිද? සෑහෙන ප්‍රමාණයක් අද කතා කරා ආරම්භයේ ඉඳලා ඊට පස්සේ අපිට මෙතනින් ඉස්සරහට ගොඩක් කතා කරන්න තියෙනවා ළමයි. මේ බලන්න මෙතන තියෙනවා අපිට ඊට පස්සේ past perfect, ඊට පස්සේ future tense, ඊට පස්සේ modal verbs, ඊට පස්සේ අපිට හදන්න තියෙනවා ප්‍රශ්නාත්මක වාක්‍යයක් කොහොමද අපි කර්තෘකාරකයේ ඉඳලා කර්මකාරකයට දාන්නේ. ඒක ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. ඒකේ සෑහෙන ප්‍රමාණයක් මේ බලන්න. ඊට පස්සේ අපි ඒක ඉවර කරලා යනවා 10 වසරේ අච්චුපතේ වැඩවලට. ඊට පස්සේ අපි ඒකත් එක්ක යනවා 11 වසරේ අච්චුපතේ වැඩවලට. එහෙමම ඒ සේරම ටික එකට දාලා තිනවා. ඊළඟට බලන්න ප්‍රශ්න ඒ අවුරුදු වල අහලා තියෙන ප්‍රශ්න O level ප්‍රශ්න හා සමගාමීව යන ඒවා. ඒ සියල්ලම සාකච්ඡා කරනවා. මේ ටික ලොකු ටියුට් එකක් ළමයි. ගොඩක් කතා කරන්න තියෙනවා. මේ බලන්න උදාහරණත් එක්ක 2014 O level ප්‍රශ්න තියෙනවා. ඒ වගේ එක එක අවුරුදු වල ආපු 2018 අහලා තිනවා. ඊට පස්සේ අවුරුදු දෙකේම ඇහුවේ නෑ ළමයි පැසිව් වොයිස් වලින්. ඒ වගේ ගොඩක් වාක්‍ය ප්‍රමාණයක් ඔබට තියෙනවා ළමයි. මෙන්න මේ වගේ කන්වර්ට් කරලා ඉගෙන ගන්න සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි ලබන සතියේ ළමයි පන්තිය තියෙන්නේ 5ට. ඒ විදිහටම පන්තිය පැවැත්වෙනවා. එතකොට ඕගලන්ට දවස් 5ක් ඇත්තටම පන්ති කරලා තියෙනවා. 2 9 16 23 30 කියන දවස් 5ෙම පන්ති තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නෑ. ආයි ක්ලාස් එක තියෙන 23 වෙනිදා 30 වෙනිදාත් ඕගලන්ගේ පන්තිය සාමාන්‍ය විදිහට පැවැත්වෙනවා. 30 වෙනිදා ළමයි සම්පූර්ණයෙන් මම ස්පොට් ටෙස්ට් එක විතරයි සාකච්ඡා කරන්නේ. ඒක තියාගන්න. මොකද ඒක මට ස්පොට් ටෙස්ට් වගේක් එවන්නත් තියෙනවා. මම ඒ ටික එවන්නම්. කොහොම හරි ඕගලන්ට 17 ඉඳලා 20 වෙනකන් ස්පොට් ටෙස්ට් ටික දීලා තියෙන්නේ. ඒ ටික ඔක්කොම උත්තර දීලා ළඟ තියාගන්න. මම කතා කරන්නේ එදාට ඒ ටික විතරයි. ඒ නිසා ඒක නැති වුණොත් එහෙම ඔයගලන්ට එදා පන්තියට ඇවිල්ලා තේරුමක් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් මේ ටික කම්ප්ලීට් කරලා තියාගන්න. 20 ඉඳලා 24 වෙනකන් ස්පොට් ටෙස්ට් ටික මම ඔයගලන්ට එවන්නම්. ඒවලා ඒවත් සම්පූර්ණ කරගෙන ළඟ තියාගන්න. හරි එහෙනම් බොහොම ස්තුතියි අද සම්බන්ධ වුණාට. සුබ දවසක් හැමෝටම. ත්වන් සරණයි.